හරි මෙතන ස්ටැටිස්ටික් වලදී අපි කතා කරා එහෙනම් සංඛ්‍යානය කියන එකේදී මේ දක්වා අපි කතා කරලා තියෙනවා මේක ඩේටා එකතු කරලා දත්ත රැස් කරලා ඒ ඇසුරෙන් යම් යම් දේවල් වලට නිගමන වලට එළඹෙන්න මේක භාවිතා කරනවා කියන එක කිව්වා. එතකොට මේකේ දත්ත ගැන අපි කතා කරා. ඒ වගේම සාම්පල් තෝරගන්නේ කොහොමද අපිට දත් එකතු කරන්න අවශ්‍ය කරන සාම්පල් ඒකම දත් එකතු කරන විදි collecting methods ඊට පස්සේ variables සහ ඒවයි දත්ත කොහොමද සාරාංශ කරන්නේ ඒ කියන්නේ frequency table වගේ ඒවා හදාගන්න විදියයි ඊට පස්සේ ඒ දත්ත ප්‍රසන්ට් කරන දේවල් ඒ කියන්නේ එක විදිය ප්‍රස්ථාර histogram ඔගිව් frequency polygon ඔය වගේ දේවල් ගැන අපි කතා කරා. ඊට පස්සේ ඒවයි තව මේ දත්ත වලින් mean median mode වගේ central tendency ඒ කියන්නේ දත්ත ඔක්කොම නිරූපණය කරන්න යොදා ගන්න පුළුවන් තනි අගයක් විදියට ගන්න පුළුවන් විදිහේ මිනුම් ගැන කතා කරා. තව range quartiles වගේ දත්ත පැතිරීම variance standard deviation ඒ වගේ ඒවා ඉඳි අපි කතා කරේ දත්වල පැතිරීම කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් ඔය වගේ දේවල් කතා කරා. එතකොට ඊට අමතරව අපි අමතර දේවල් විදිහට ඒ කියන්නේ කෙලිම ස්ටැටිස්ටික් වලට සම්බන්ධයක් නැති ගණිතයේ වෙනත් තැන්වල භාවිතා වෙන දේවල් මේ ස්ටැටිස්ටික් විෂයට අවශ්‍ය හින්දා වෙනම ඉගෙන ගත්තා. කියන්නේ සිග්මා නොටේෂන් ඒ කියන්නේ රටාවකට තියෙන එකතුවක් කෙටියෙන් ලියන විදියයි ඊට පස්සේ ෆන්ඩමෙන්ටල් කවුන්ටිං ප්‍රින්සිපල් සහ ෆැක්ටෝරියල්ස් ඒ වගේම පර්මියුටේෂන් සහ කම්බිනේෂන් NCR NPR කියලා අපි කතා කරේ. ඒවා ස්ටැටිස්ටික් වලට අදාළ නැති වුණාට අපිට මේවාදී යොදා ගන්න හින්දා ගණිතයේ වෙනත් තියෙන දේවල් ටිකක් අපි මේ වගේ අමතර දේවල් විදියට ඉගෙන ගත්තා. ඉතින් ඊට පස්සේ අද අපි කතා කරන්න හදන්නේ probability. probability කියන්නේ ස්ටැටිස්ටික් එක්කම යන අනිත් එක. කියන්නේ අපි කියන සම්භාවිතාව. ඒතකොට ස්ටැටිස්ටික් කියන්නේ probability. එහෙම නැත්නම් probability කියන්නේ සම්භාවිතාව, ස්ටැටිස්ටික් කියන්නේ සංඛ්‍යානය. ওই දෙකම එකට යන විෂයන් දෙකක්. ඉතින් probability කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් සම්භාවිතාව කියලා කියන්නේ විෂය මේ විෂයදී කතා කරන දේ තමයි යම්කිසි දෙයක් සිදුවීමට ඇති ඉඩකඩ. එහෙම නැත්නම් විය හැකියාව. අන්නේ විදියට. දැන් අපි කතා කරනවා අද වහින්න පුළුවන් කියන එක. නමුත් වහින්න පුළුවන් කියන එක අපිට කියන්න බෑ කොච්චර ඉඩක් වැඩිපුර වහින්න පුළුවන්කම තියනවද? ඒක එක විදියට. ඒව ගන්නෙ කොහොමද? අපි එකතු කරගත්තු දත්ත වලින්. එතකොට අපිට ඒ වගේ අර දැන් එකතු කරගත්තු දත් වලින් අපිට කියන්න පුළුවන් මොනවාද? මෙහෙම ඊළඟ තරඟයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න තියෙන ඉඩකඩ ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට තියෙන ඉඩකඩ මෙච්චරයි කියලා. අන්න ඒ වගේ විවිධ දේවල් වලට එහෙම නැත්නම් අපි කියනෝනේ මෙහෙම PCR ටෙස්ට් එකක් සාර්ථක වෙන්න තියෙන හැකියාව 70%ක් කියලා. එහෙම නැත්නම් කොවිඩ් සඳහා නිර්මාණය කරපු එන්නතක සාර්ථකභාවය 85%ක්. ඒ කියන්නේ අපි ඇත්තට මේක කියන්නේ යම් පරීක්ෂණ වලින් දත්ත වලින් එකතු කරගෙන මෙන්න මේ යම්කිසි ප්‍රමාණයකට. අන්න ඒ වගේ ඒකේ තියෙන අවිනිශ්චිත බවක්. ඒ කියන්නේ විය හැකි මෙච්චරක් ඒ වගේ මේක අනිත් පැත්තට වෙන්නත් ඉඩක් තියෙනවා කියන එක. ඒකාන්තයෙන්ම හරියටම කියන්නේ නැහැ කිසි දෙයක්. එතකොට අපිට සමහර දේවල් තියෙනවා. ඉතින් අපි හිතමු ඉර නැගෙනහිරින් පායනවා කියන එක අපිට 100% විශ්වාසයෙන් කියන්න පුළුවන් දෙයක්. ඒක වෙනස් වෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් එහෙම කියන්න පුළුවන්නේ. එහෙම සාමාන්‍යයෙන් ගොඩක් දේවල් තියෙන ඒවා වෙන්න පුළුවන් ප්‍රමාණය මෙහෙමයි. ඒ වගේම වෙන්න බැරි හැකියාවක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි කියන්නේ. අපිට මෙහෙම කියන්න පුළුවන්නේ.
හිතමු කුසල් මෙන්ඩිස් ඊළඟ ක්‍රිකට් තරගයේදී බිඳුවට දැවී යාමේ හැකියාව. ඒක එතකොට ගොඩක් දෙනෙක් කියයි ඒක ගොඩක් ලොකු ඉඩක් තියෙනවා කියලා ඒකට. ඒ වගේම අපිට කියන්න පුළුවන් කුසල් මෙන්ඩිස් ඊළඟ තරගයේදී ශතකයක් රැස් කිරීමේ හැකියාව. අන්න එතකොට ඒකට ශතකයක් රැස් කිරීමේ හැකියාව ගොඩාක් අඩු වගේක් කියලා කියන්න පුළුවන්. මොකද ඒක කියන්නේ පහුගිය දත්ත දිහා බලලා. සංඛ්‍යානින් එකතු කරපු දත්ත අපි මෙතෙන්දි භාවිතා කරනවා. ඉතින් ඕක තමයි probability කියලා අපිට සරලව කියන්න පුළුවන් දේ. ඉතින් මේක ඇත්තටම ගත්තොත් එකේම දෙපැත්ත. ඒ කියන්නේ මොකද probability provides a quantitative description of the chances or likelihoods associated with various outcomes. ඒ කියන්නේ විවිධ ප්‍රතිඵල ඇති වෙන්න තියෙන ඉඩකඩ පිළිබඳ සංඛ්‍යාත්මක අගයක් ගැනීම තමයි probability වලින් කරන්නේ. අපි වහින්න පුළුවන් කියනකොට අන්න ඒකට කොච්චර ඉඩක්ද වහින්න තියෙන්නේ. ඒක සංඛ්‍යාත්මක අගයකින්. අන්න ඒ වගේ අපි ප්‍රතිශත වලින් ගොඩක් වෙලාවට කියනවනේ. අන්න ඒ වගේ නැත්තම් ශ්‍රී ලංකාව තරඟෙදී ඉන්න 80%ක ඉඩක් තියෙනවා. අන්න ඒ වගේ සංඛ්‍යාත්මක අගයක් දෙන එක. එතකොට probability කියන්නේ එහෙමනම් මොකද්ද? bridge between descriptive and inferential statistics. ඔය දෙකේ වෙනස අපි කතා කරලා තියෙනවා. descriptive statistics කියන්නේ අපි එකතු කරන දත්ත විස්තර කරලා සමරයිස් කරලා ප්‍රසන්ට් කරන්න භාවිතා කරන කොටස. inferential statistics කියන්නේ ඒ තියෙන දත්ත වලින් සමස්තය ගැන විවිධ දේවල් උපකල්පන ඉදිරිපත් කරන්න භාවිතා කරන විදිය. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි ගන්න සාම්පල් එකක් සහ ගොඩක් වෙලාවට කියන්නේ. එතකොට සාම්පල් එකෙන් අපි පොපියුලේෂන් එක ගැන විස්තර හොයා ගන්නවා. ඔන්න ඔක තමයි ස්ටැටිස්ටික් වලින් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපිට මෙහෙම හිතමු උදාහරණයකට සියලුම HND IT සිසුන්ගේ ලංකාවේ සිටින සියලුම HND IT සිසුන්ගේ හිතමු ගණිත හැකියාව. ඔන්නෝක එහෙම නැත්නම් ස්ටැටිස්ටික්ස් විෂයට ලකුණු ලබා ගැනීම හැකියාව. ඔන්නෝක ගැන අපි බලනවා. එතකොට අපිට ලංකාවෙම දත්ත හොයන්න අමාරු නම් අපි සාම්පල් එකක් ගන්න මුළු හැම ATI-කම නියෝජනය වෙන්න සිසුන් එක එක විදියට ආම්බෙන් තෝරලා සාම්පල් එකක්. ඒ සාම්පල් එකෙන් අරගෙන සමස්ත සිසුන් ගැන අදහසක් ගන්නවා. දැන් මෙහෙම කියන්නම අපිට ලංකාවේ සාක්ෂරතාව 100ට මෙච්චරයි කියලා අපි කියනවා. එතකොට නැත්තම් ඔය ගොඩක් ආර්ථිකය දියුණුව සම්බන්ධ මනින මිනුම් ඒකම ඒ වගේ ගොඩක් දේවල්. මොකද සමස්තයම අපි හිතමු ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගෙන් 100ට කියන්නේ වැඩි ප්‍රතිශතයක් බලන ටෙලිනාට්‍ය මේක. අන්න ඒ වගේ අදහසක්. ඉතින් ඒක ලංකාවෙම ඉන්න හැමෝගෙම අහහා යන්න බෑනේ. එතකොට අපි කරන්නේ යම් සාම්පල් එකක් තෝරගන්නවා. ඒක සාම්පල් එක තෝරගනිද්දී මුළු සමාජයේම නිරූපණය විදියට කරනවා නම් අපි කරන්න ඕනේ මොකද්ද? විවිධ ආර්ථික මට්ටම් වල විවිධ අධ්‍යාපන මට්ටම් වල හැම එකම නිරූපණය වෙන්න අපි ගන්න ඕන කට්ටිය. ඉතින් ඒ වගේ සාම්පල් එකක් අරන් ඒකෙන් මුළු සමස්තය ගැන අදහසක් ගන්න එක තමයි ස්ටැටිස්ටික් වලින් අපි කරන්නේ. ඉතින් මොකද සමස්තයම මුළු ලංකාවෙම අයගෙන් ප්‍රශ්න කර කර යන්න බෑ අපිට රිසර්ච් එකක් කරද්දී. ඒක කරන එක වෙලාවක් තියෙනවා සාමාන්‍යයෙන් ජනසංගණනයක් කියලා කරන්නේ. ඒක සාමාන්‍ය අවුරුදු 10කට සැරයයිනේ එකක් කරන්නේ. රටේ ගොඩක් දේවල් විස්තර හොයන්න. අන්න එතෙන්දී හැමෝගෙම විස්තර ගන්නවා. ඒ ඇරෙන්න ඒක ලොකු ප්‍රොසෙස් එකක්. පොඩි පොඩි දෙයකදී අපි අදහසක් ගන්නෙ මෙහෙමයි. ඉතින් අර ඡන්දයකට කලින් කවුරු හරි දිනින්න තියෙන හැකියාව. ඒ ඉතින් අර සාම්පල් එකක අදහස් අරගෙන ඒකෙන් සමස්තය ගැන හිතන එකක්. ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට තමයි මේකේ වෙන්නේ. ඉතින් සාම්පල් එකකින් සමස්තය ගැන පොපියුලේෂන් එක ගැනම අදහසක් ගන්න එක අපි කියනවා ස්ටැටිස්ටික් කියලා. ඉතින් ඒක අනිත් පැත්ත. පොපියුලේෂන් එකේ ගැන දන්න දේවල් වලින් සාම්පල් එකක් ගැන අදහස ගැනීම
අපි probability කියලා කියනවා. ඒ කියන්නේ population කියන්නේ සමස්තයනේ. ඉතින් සමස්ත තරඟවල ප්‍රතිඵල දිහා බලලා ඒකෙන් ඊළඟ තරඟයේ ප්‍රතිඵලය මොකක්ද වෙන්න පුළුවන්ද? අන්න එතකොට අර සමස්තයෙන් පොඩි කොටසක් ගැන ගන්න අදහස අපි probability වලින් කියනවා. ඉතින් ඕක තමයි අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. sample එකෙන් population එක statistical reasoning, population එකෙන් sample එක probabilistic reasoning කියලා. ඒ කියන්නේ probability කියන එකයි statistics කියන එකයි දෙපැත්ත එකම දේ දෙපැත්ත වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය මම කිව්වාගේ මෙහෙම අපි හිතමු මේ විදිහට මම ගන්නවා මාතර දිස්ත්‍රික්කයේ තියෙන 3 wheel. එතකොට මෙහෙම ඒක මාතර දිස්ත්‍රික්කයේ තියෙන 3 wheel වල වර්ණ අපි යන රතු 3 wheel කොච්චරක්ද, කළු 3 wheel කොච්චරක්ද, නිල් 3 wheel කොච්චරක්ද, ඒ වගේ එක එක පාට තියෙනවනේ. අන්න ඒ විදිහට එකක් ගත්තොත් එතකොට ඉතින් මම දන්නේ ඉතින් population එක වෙන්නේ එතකොට මොකද්ද? සමස්ත මාතර දිස්ත්‍රික්කය පුරාම තියෙන 3 wheel ටික. එතකොට එතෙන්දී අපිට මේ හැම එකම බල බල යන්න පුළුවන් ද පාට මොකද්ද කියලා. ඒක අමාරුයි. එහෙනම් මම ගන්නවා මොකද්ද? යම් sample එකක් එහෙම මෙහෙන් 3 wheel අපි හිතමු 50ක් විතර අරගෙන ඒවයි වර්ණ සටහන් කර ගන්නවා. අන්න ඊට පස්සේ එතන තියෙන අදහස අනුව අපි කියනවා 3 wheel වලින් 150ක් තියෙන්නේ රතු පාට ඒවා. 120ක් තියෙනවා නිල් පාට ඒවා. අන්න ඒ විදිහට අපිට අදහසක් ගන්න පුළුවන්. ඒක අපි ස්ටැටිස්ටික් වලින් කරන්නේ. සාම්පල් එක ගත්තා, population එක ගැන idea එක ගත්තා. එතකොට තව උදාහරණයක් විදිහට ගත්තොත් සම්පූර්ණ HND සිසුන් ක්ලියට් එකේ ඉන්න ඔක්කොම HND සිසුන්ගේ ආර්ථික මට්ටම. අන්න එතකොට ආර්ථික මට්ටම ගැන අපිට හැම කෙනාගේම අහහ යන්න අමාරුයි. සිසුන් ඉන්නවනේ සාමාන්‍යයෙන් 20000 30000 විතර ඉන්නවනේ. ඒ හැමෝගෙම අහන්න බෑ. අපි එක එක ප්‍රදේශවල එක එක ATI වලින් අහම්බු විදියට තෝරලා ගන්නවා සිසුන් 100ක් විතර සාම්පල් එකක්. ඒ සාම්පල් එකේ අයගෙන් ගන්න තොරතුරු අනුව අපිට ඒ මුළු සමස්තය මෙහෙමයි කියලා උපකල්පනයක් කරන්න පුළුවන්. ඒක තමයි ස්ටැටිස්ටික් වලදී. දැන් population එකෙන් කරන්නේ මොකද්ද? population එකෙන් ගත්තාම ඒ කියන්නේ සමස්තයනේ. සාම්පල් එක පැත්තට යන්නේ කොහොමද? ඒ කියන්නේ probability වලට යද්දී අපි ගන්නෙ population එකෙන් probability වලට යද්දී ඒ කියන්නේ සාම්පල් එකක් කියලා වෙනම තෝරන්නේ නැහැ එතෙන්දී. ඇත්තටම සාම්පල් එකක් නෙමෙයි එතෙන්දී කරන්නේ අපි. දැන් සමස්තය ගැන අපි ගන්න අදහස අනුව අපිට මෙහෙම පාරේදී ඊළඟට දකින්න 3 wheel එක රතු පාට එකක් වෙන්න. දැන් අර කලින් කිව්වා වගේ රතු 3 wheel 150ක් තියෙනවා කියලා අපි දැන් population එක ගැන දන්නවනේ. එහෙම දන්නවනම් අපි කියනවා ඊළඟට පාරේදී දකින්න තියෙන 3 wheel එක රතු පාට එකක් වෙන්න තියෙන සම්භාවිතාව 150ක් කියලා. අන්න ඒකයි probability කියලා පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් යම්කිසි HND ශිෂ්‍යයෙක් තෝරගත්තොත් එයාගේ ආර්ථික මට්ටම මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මට්ටම මෙච්චරයි කියලා අපිට ඒ කියන්නේ ඒක කියන්න පුළුවන් 100ට ප්‍රතිශතයක් විදියට හැකියාවක් තියෙන්න ඕන. ඕක තමයි අපි ඇත්තටම ওই දෙකේ වෙනස වෙන්නේ. ඒ කියන්නේ ස්ටැටිස්ටික් වලින් කරන දේ අනිත් පැත්ත probability වලින් අපි කරනවා. හරි. අපි ගමු පොඩි උදාහරණයක්. මෙන්න මේක. මෙතන බලන්න උස තියෙන අඟල් වලින් 60 62 ඒ වදියට බෙදලා අඟල් 60 62 අතරේ ශිෂ්‍යයෝ 5 දෙනෙක්. 63 65 අතරේ 18 දෙනෙක්.
66 64 40 දෙනෙක් 42ක් ඒ විදිහට ඉන්නවා. එතකොට අපි ෆ්‍රීකවන්සි වල එකතුව ගන්නවා ඔක්කොම 100 දෙනෙක් ඉන්නේ මෙතන 100යි එකතුව. ඉතින් අපි දන්නවා රිලේටිව් ෆ්‍රීකවන්සි කියලා අපි ගන්නෙ මොකද්ද? යම් කිසි ෆ්‍රීකවන්සි එකක් ෆ්‍රීකවන්සි වල එකතුවෙන් බෙදලා. ඒ කියන්නේ දැන් උඩම එක ගත්තොත් ෆ්‍රීකවන්සි එක ඒ කියන්නේ සිසුන් ගණනනේ. අඟල් 60ත් 62ත් අතර උස අය 5ක් ඉන්නවා අපි ගත්තු සාම්පල් එකේ. 5යි නම් 5 100ෙන් බෙදුවාම රිලේටිව් ෆ්‍රීකවන්සි කියනවා 0.5 කියලා. ඒක තමයි තුන්වෙනි තීරුවේ රිලේටිව් ෆ්‍රීකවන්සි කියලා දාලා තියෙන්නේ. ඒ විදිහට අපි 66 68 අතරේ ඔක්කොම 42ක් ඉන්නවා කියන්නේ රිලේටිව් ෆ්‍රීකවන්සි කියනවා 42 බෙදීම මුළු ගාන 100යි. ඒ කියන්නේ 0.4යි 2යි. අන්න ඒ විදිහට රිලේටිව් ෆ්‍රීකවන්සි එක හොයන්න පුළුවන්. රිලේටිව් ෆ්‍රීකවන්සි එක කියන්නේ අපිට මුළු ගානෙන් භාගයක් විදියට 100න් 5 නැත්නම් ඒක සුළු කරොත් 0.5 නැත්නම් 100න් 42 සුළු කරාම 0.42 මේ 0.42 එතකොට ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් රිලේටිව් ෆ්‍රීකවන්සි වල එකතුව හැමතිස්සෙම එකයි. අපි ෆ්‍රීකවන්සි වල එකතුව අපිට කියන්න බෑ. අපි ගන්න සිසුන් ගන්න මෙතන හැටියට නම් සිසුන් 100ක් හින්දා 100. හැබැයි රිලේටිව් ෆ්‍රීකවන්සි වල එකතුව හැමතිස්සෙම එකයි. රිලේටිව් ෆ්‍රීකවන්සි යගේ 100ෙන් ගුණ කරාම අපිට ප්‍රතිශතයක් විදියට කියන්න පුළුවන්. ඒ කියන්නේ මුළු ගාන 100ක් නේ. සිසුන් 5ක් කියන්නේ 100ට 5ක්. 100ට 5ක් ඉන්නවා 60ත් 62ත් අතරේ. ඉතින් අපිට මෙන්න මේකෙන් කියන්න පුළුවන් අපි යම්කිසි ශිෂ්‍යයෙක් තෝරගත්තොත් එයාගේ උස අඟල් 60ත් 62ත් අතරේ කෙනෙක් වෙන්න 105ක අවස්ථාවක් තියෙනවා කියන එක. percentage එකක් විදියට නැත්නම් රිලේටිව් ෆ්‍රීකවන්සි එක විදියට ගත්තොත් 0.5 කියලා අපි ඔක් කියන්නේ. ඉතින් ඔතන ඕක අපි තව එකක් ගත්තොත් මෙතන තියෙනවා බර. කිලෝග්‍රෑම් 41 45 46 50 51 55 ඔය විදියට ගෲප් කරලා සිසුන් 40ක් මෙතන ඉන්නේ ඔක්කොම. බලන්න number of student 40යි. ඒ 40න් 6 දෙනෙක් 41ත් 45ත් අතරේ. 13 දෙනෙක් 46ත් 50ත් අතරේ. ඉතින් අපි එතෙන්දි මොකද කරන්නේ? රිලේටිව් ෆ්‍රීකවන්සි එක හොයන්න පුළුවන්. ෆ්‍රීකවන්සි එක බෙදනවා මුළු එකතුවෙන්. ඒ කියන්නේ 6 බෙදීම 40 උඩම එකේ ගත්තොත් 6 බෙදීම 40 0.15යි. එතකොට 40න් 6 කියන අගය තමයි ඔය ගත්තේ 0.15 කියලා රිලේටිව් ෆ්‍රීකවන්සි එක. ඉතින් රිලේටිව් ෆ්‍රීකවන්සි තීරුව ඒ විදිහට හොයාගත්තොත් ඒක එකතු 1යි. percentage එක කියන්නේ එහෙනම් ඒ රිලේටිව් ෆ්‍රීකවන්සි එක 100ෙන් ගුණ කරාම. එතකොට 100ෙන් ගුණ කරාම percentage එක ගන්න පුළුවන්. ඉතින් percentage එකේ එකතුව 100යි කොහොමද? එතකොට අපිට කියන්න පුළුවන් අපි තෝරගන්න ශිෂ්‍යයෙක් කිලෝග්‍රෑම් 51ත් 55ත් අතර ඉන්න හැකියාව 135ක් කියලා. මොකද percentage එක 35 තියෙන එතන. අන්න ඒ විදිහට කියන්නේ. ඉතින් ඔය විදිහට ගන්න රිලේටිව් ෆ්‍රීකවන්සි එක කියන්නේ ඒ කොච්චරක් වෙන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ බලන්න ඇත්තටම ඒ රිලේටිව් ෆ්‍රීකවන්සි එක කියලා සුළු කළ දශම වලට තියෙන්නේ දැන් මේ යට තියෙන ටේබල් එකේ බලන්න 4ක් ඒ කියන්නේ 56ත් 60ත් අතරේ ඔක්කොම සිසුන් 4ක් ඉන්නවා. මුළු සිසුන් ගාන 40යි. 40න් 4 කියන්නේ අන්න භාගයක් විදියට. මුළු 40න් 4ක් 56ත් 60ත් අතරේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක. මුළු ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි ඇත්තටම probability එක වෙන්නේ. 40න් 4ක් තමයි probability එක. ඒක රිලේටිව් ෆ්‍රීකවන්සි එකේ විදියට අගය ගත්තොත් 0.1ක්. එහෙම නැත්නම් 110ක් ප්‍රතිශතයක් විදියට. අන්න ඒක probability එක. එතකොට කොච්තරම් ප්‍රමාණයක්ද කියන එක. ඒ ඉඩ. ඉතින් ඒ විදියට අපිට ගන්න පුළුවන් අපි දන්නවා මේ n කියන අගය. දැන් රිලේටිව් ෆ්‍රීකවන්සි කියන්නේ ෆ්‍රීකවන්සි බෙදීම සිග්මා f. ඒ කියන්නේ මුළු ෆ්‍රීකවන්සි ටික එකතුව. ඒ කියන්නේ 6 බෙදීම 40 වගේ අන්න ඒ විදිහට ගන්න පුළුවන්. මේ නැත්නම් අපිට ඒක ෆ්‍රීකවන්සි බෙදීම මුළු n කියන්නේ දත්ත ගාන විදිහට. මුළු දත්ත ගාන සාම්පල් එකක තියෙන දත්ත ගාන. අපි සාම්පල් නේ ගොඩක් වෙලාවට ගන්නෙ. එතකොට මේ n කියන එක ලොකු වෙනවා කියන්නේ අදහස මොකද්ද?
n කියන එක ලොකු වෙනවා කියන්නේ අපි සිසුන් 40ක් අරන් ගන්න අදහසට වඩා සිසුන් 100ක් ගන්නවා කියනකොට වැඩි දත්ත ප්‍රමාණයක්. ඒ කියන්නේ උත්තර නිවැරදි තවත්. සිසුන් 1000ක් ගත්තොත් තවත් නිවැරදි. ඔක්කොම සිසුන් ගන්නවා කියන්නේ එතකොට හරි මගේ එන්නේ. ඒ කියන්නේ n ලොකු වෙන්න උත්තරය ගොඩක් නිවැරදි වෙනවා. ඒ කියන්නේ මොකද අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. සාම්පල් එකටනේ අපි කියන්නේ සාම්පල් සයිස් එක තමයි සිම්පල් n වලින් කියන්නේ. මුළු පොපියුලේෂන් එකේ ඉන්න ප්‍රමාණය කැපිටල් n වලින්. ඒ කියන්නේ සාම්පල් එක පොපියුලේෂන් එක දක්වා යනවනේ n ලොකු වෙන්න. අපි 40ක් ගත්තොත් පොඩි සාම්පල් එකක්. 100ක් ගත්තොත් ඊට වැඩිය ලොකු සාම්පල් එකක්. 500ක් ගත්තොත් ඊටත් ලොකුයි සාම්පල් එක. 1000ක් ගත්තොත් තවත් ලොකුයි. එන්න පොපියුලේෂන් එකට කිට්ටු වෙනවා. 5000ක් ගත්තොත් සාම්පල් එක තවත් ලොකු වෙනවා. ඉතින් අපි හිතමු ATI එකේ මේ මුළු ස්ලියට් සිසුන් ගානම 30000යි කියලා ලංකාවෙම. ඉතින් 30000ම ගන්නවා කියන්නේ පොපියුලේෂන් එක. එතකොට හරිම උත්තරේ එන්නේ. එහෙනම් එන්න ලොකු වෙනවා පොපියුලේෂන් එක දක්වා යනවා සාම්පල් එක. අන්න එහෙම වෙද්දී රිලේටිව් ෆ්‍රීකවන්සි එක probability එක දක්වා යනවා. ඒ කියන්නේ රිලේටිව් ෆ්‍රීකවන්සි එකෙන් සාම්පල් එක ගැන අදහසක් ගන්න පුළුවන්. සමස්තයේ රිලේටිව් ෆ්‍රීකවන්සි එක තමයි probability කියලා අපි කියන්නේ. එහෙනම් මොකද්ද කියන අදහස දැන් එන්නේ නැති. මෙතන අපිට අදහසක් එනවා මොකද්ද රිලේටිව් ෆ්‍රීකවන්සි එක සහ probability. එහෙම නැත්නම් ස්ටැටිස්ටික්ස් සහ probability අතර සම්බන්ධය මොකද්ද කියන එක දැන් පැහැදිලි අදහසක් ඇවිල්ලා ඇති. ඉතින් ඒකෙන් අපිට තියෙනවා probability පැත්ත තව ඉගෙන ගන්න. එතකොට යම් කිසි සිදුවීමක් වෙන්න පුළුවන් ඉඩකඩ කොහොමද කියලා හොයන්න තියෙන දත්ත වලින්. ඉතින් අන්නේ පිළිබඳ දේවල් අපි මෙතනින් ඉස්සරහට කතා කරමු. මේ දක්වා ටික දැන් probability ගැන හැඳින්වීමක් විතරයි මම මෙතන කරේ පොඩි. එතකොට එතනින් එහාට මේක භාවිතා කරන්නේ කොහොමද? මේකේ ගණන් හදන්නේ කොහොමද කියන අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු.